බුද්ධ සමයේදී බුදු පියාණන් වහන්සේ කිසා ගෝතමිය තමන්ගේ මල දරුවා අරගෙන ගියානේ පණ දෙන්න කියලා බුදුහාමුදුරුවෝ ළඟට. එතකොට උන්වහන්සේ කිව්වා නැගණිය නොමල ගෙයකින් අබමිටක් අරගෙන ඉන්න කියලා. අන්න ඒ වගේ තත්වයකට අද මේ COVID-19 රෝගය සමාජගත වෙලා තියෙනවා. ඔබ කුහක නම්, ඔබ සැබවින්ම ඊර්ෂ්‍යා සහගත නම්, ඔබ ලාංකේය කෙනෙක් කියූ දෙයක් පිළිගන්නේ නැත්තම් අපිට කරන්න දෙයක් නැහැ. 2012 14 16 ඉතාමත් පැහැදිලිව ගංගමෑණියන් ස්වකීය අන්තර්ජාලයේ ප්‍රකාශ කරා අනිවාර්යෙන්ම මේ වගේ වෛරස් නම කිව්වේ නැහැ. අපි බොරු කියන්න බෑ. ගංගමෑණියෝ කිව්වේ නැති එක කිව්වේ නැහැ. නමුත් ඔබතුමිය ඉතාමත් පැහැදිලිව කිව්වා මේ වෛරස් තත්වයන් අනිවාර්යෙන්ම ලෝකේ බොහෝ විනාශකාරී තත්ත්වයන් ඇති කරනවා කියලා. ඒ කාලේදී මං කිව්වා නෑ රැලි දෙක නෙවෙයි මට දැනට රැලි 12ක් වෙන්න උන් කරනවා 12ට වැඩිය මිසක් අඩු වෙන්නේ නෑ කියලා. ඉතින් මං අදත් කියන්නේ මට පෙනෙන දේ තමයි ඔබතුමිය එක්ක මේ වැඩසටහන කළේ මේ රාවණ ක්‍රියේෂන් මේ වැඩසටහන කරනකොට 10000ක් කියලා කිව්වම මම හිතින් කිව්වා මේක මාර විකාරයක් මේක මෙහෙම වෙන්න විදියක් නැහැ සමහරවිට ගංගමෑණියන්ට වැරදුනාද දන්නෙත් නැහැ කියලා මේ ගණන් මිමි මම බය නැතුව කියනවා එකට දියසේන කෙනෙක්වත් දියසෙන් උපතක්වත් සිදු වෙනකම් බලන් ඉඳා වක්ෂ නැහැ මේ තමයි ඒ කාල හෝරාව ඔය හිතන දියසේනලා ඇවිල්ලා මේ රට බාර අරගෙන මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. මොන බොරුවක්ද කියන්නේ? රුපියල් 7 හම්බ කරගන්න තමයි මේ අනාවැකි කියන්නේ. අඩු ගානේ බණක් භාවනාවක් කරන්න පුළුවන්ද? බණක් භාවනාවක් කරලාද? අඩුම ගානේ මේ වගේ දේවල් මේ හිතුමතේ කියන එක කොච්චර වැරද? මේ ආගේ දිගටම මේ සමාජ මාධ්‍ය ජාලයේ පවා මේ පහර ගැසීම් සිද්ධ වෙනවා. ගංගමෑණියනේ ඔබතුමිය ඒ කුලකයට දයිති වෙන්නේ. පාලකයන්ගේ මඩිතර කර ගැනීම නෙමෙයි මේ අසරණ දුගී ජනී ජනතාව ගැන හිතලා ජනතාව වෙනුවෙන් සේවය කරනවා නම් ඉතාමත්ම හොඳයි. YouTube වල තියෙනවා ගංගමෑණියනේ විශ්ව ශක්තිය ලබා ගන්න විදි, පාඨමාලා, පන්ති. කැමති නැද්ද හොඳ පන්තියක් දාන්න විශ්ව ශක්තිය සම්බන්ධයෙන්? සමහර අය ගංගමෑණියනේ ගමට යන්න බැහැලු V8 එකක් නැතුව. හොඳ වාහනයක් නැතුව කොහොමද ඡන්දය කරන්න කියලා අහන අය අපේ රටේ ඉන්නවා. වාහන නැත්තම් ඇමතිවරුන්ට යන්න බෑ. ඔක තමයි ඇත්ත කතාව. മന്ത്രിවරුන්ට යන්න බෑ. මේ මගේ මඩිතර කරගන්න කියන කතා නෙමෙයි. මම මේ රට ජාතියට එදත් ආදරේ, අදත් ආදරේ, හෙටත් ආදරේ. ඒක තමයි ඇත්ත කතාව. ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා රාවණ ක්‍රියේෂන් සුවහසක් ප්‍රේක්ෂිකාවන්ට ඔබ නිරන්තරයෙන්ම යහපත් වූ සාරවත් වූ දෑ සම්බන්ධයෙන් කටයුතු කරුණු කාරණා කරන්නේ නම් උනන්දු වන්නේ නම් ඒ ඔබ රාවණ ක්‍රියේෂන් සමගින් එකතු වී සිටිනවා අනුමානයි. ඉතින් අද දවසේදීත් වර්තමාන සමාජය ගැන ඔබේ අනාගතය ගැන ඉදිරියේදී රටේ සහ ලෝකයේ තත්ත්වයන් ගැන කතා බහ කිරීමට අප බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉතින් ඒට උචිතම චරිතයක් අප මේ මොහොතේදී රාවණ ක්‍රියේෂන් පටිගත කිරීමේ මැදිරියට ගෙන්වා ගත්තා. ඇත්තටම කියනවා නම් රටේ විතරක් නෙමේ ලෝකයේම නිවැරදිම අනාවැකි පළ කරමින් ලාංකේය නාමය දිදුලන්නා වූ ඒ චරිතය ඔබ නමින් දන්නවා. ආදරට කියන්නේ අපි ගංගමෑණියෝ කියලා. එහෙම නැත්නම් ගංගා සුදර්ශනී. එසේනම් ගංගමෑණියනේ ආයිබෝවන්. ආයිබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි. ගංගමෑණියෝ කියන අනාවැකි ඔබ දැන් අනාවැකි මමන්නියක් විදිහට අපි හඳුන්වනවා. සමහර වෙලාවට අන්තර්ජාලෙත් එහෙම සඳහන් වෙනවා. ඉතින් ඇත්තටම කතා කරනවා නම් ගංගා සුදර්ශනී කියන චරිතය කියපු අනාවැකි මේ වෙනකොට ඉතාමත්ම පැහැදිලිව සත්‍ය වෙමින් පවතින විශේෂයෙන්ම මේ වෛරසය ගැන අදත් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන තවත් මාතෘකා එක්ක ගංගමෑණියනේ ඔබ කියපු ඒ අනාවැකිය තක්කෙටම හරි නේද? ඔව් ඇත්තටම බොහොම පිරිසකට මතක ඇති මේ අනාවැකිය පිළිබඳව මම මීට වසර කිහිපයකට කලින් කිව්වා මේ ආකාරයෙන් ලොවම වෙලා ගන්නා වූ අනාවැකියක් විදියට ලොවම පිළිගන්නා වූ අනාවැකියක් විදියට මේ ගෝලීය වසංගතේ මං 2016 14 ඒ වගේ කාලවකවානු වල කියලා තිබ්බා පුවත්පත් මගින් අන්තර්ජාලය මගින්. ඒ කාල සීමාවේ අන්තර්ජාලයේ මේ YouTube වැඩසටහන් කළේ නැහැ. නමුත් ඒවා අන්තර්ජාල
ගත වී තිබෙනවා ලිඛිතව තිබෙනවා මම පවසපු අනාවකි. ඒ වගේ බොහෝ පිරිසක් මේ COVID-19 රෝගය හැදුනා වූ මුල් අවධියේ කිව්වා ඒ වසරේම මැයි මාසයේ වෙනකොට මේ රෝගය දුරු වෙනවා කියලා. මේ රෝගය ගැන නමත් සමග අනාවකි පළ කරපු කුඩා දරුවෙක් ඉන්දියාවේ. මම තමයි මුලින්ම කිව්වේ මේ හොඳ වෙන රෝගයක් නෙවෙයි විශ්වයේ පවතින තුරුම මේ රෝගය පවතිනවා කියලා. මම අදත් බය නැතුව කියන්නේ ආකාරයෙන්මයි. මොකද මේ රෝගා තත්ත්වය උණ හෙම්පිරිස්සාව ගානට සමාජගත වෙනවා. හැම නිවසකටම අද බැලුවොත් මේ ලංකාවේ තියෙන බොහෝ ලංකාවේ විතරක් නෙවෙයි විදේශ රටවල් වල බොහෝ පිරිස් මං ඇසුරු කරනවා. ඒ හැම පිරිසක්ම කතා කරනකොට අනේ මෑණියෝ ඉතාමත් භයානකයි නැවතත් මේ ලෙඩේ බෝ වෙනවා. ඔබතුමිය කිව්වා වගේ දැන් අපිට උණ තියෙනවා හෙම්පිරිස්සාව තියෙනවා මේ ආකාරයෙන් කියලා. ඔව් ඇත්තටම මගේ දරුවන්ට පවා උණ හෙම්පිරිස්සාව ඇතුළුව මේ රෝගාබාධ තත්ත්වයට මුහුණ දුන්නා. ඉතින් ඒක තමයි ඇත්ත. ඉතින් ඒක මම එදත් අදත් කිව්වා 2025 යන තුරුම මේ රටේ පවතින ලෝකයේ පවතින මේ විෂමකාරී තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ කියන එක. මේ COVID-19 රෝගය මේ සමාජයේ තියෙනවා සමාජයේ හැමදාකම පවතී උණ හෙම්පිරිස්සා ලෙඩ රෝගේ වගේ. මොකද උණ හෙම්පිරිස්සා ලෙඩ රෝගේ කාලෙන් කාලෙට ඕනෙම කෙනෙකුට හැදෙනවා. මේ ජීවිත කාලයේ උණක් හෙම්පිරිස්සාවක් හැදෙන්නේ නැති කෙනෙක් නැහැ. ඒ වගේ මේ COVID-19 රෝගය ඉදිරියේදී බුද්ධ සමයේදී බුදු පියාණන් වහන්සේ කිසා ගෝතමිය තමන්ගේ මල දරුවා අරගෙන ගියානේ පණ දෙන්න කියලා බුදුහාමුදුරුවෝ ළඟට. එතකොට උන්වහන්සේ කිව්වා නැගණිය නොමල ගෙයකින් අබමිටක් අරගෙන ඉන්න කියලා. අන්න ඒ වගේ තත්ත්වයකට අද මේ COVID-19 රෝගය සමාජගත වෙලා තියෙනවා. මේ රෝගේ ඉදිරි කාල සීමාවේදී අන්නේ මම කියපු ඒ වචනය මම නිමි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ වචනය වගේ නොමල ගෙයකින් අබමිටක් ගේන්න කිව්වා වගේ මේ ලෙඩය හැදිච්ච නැති ගෙයක් හොයාගන්න මේ ලක්දෙරණේ නැති වෙයි. ලක්දෙරණේ විතරක් නෙවෙයි මුළු ලෝකෙ. දැන් මේ ඔබතුමිය මිනිස්සුන්ව බය කරනවද? එහෙම නැත්නම් දැන් නොමල ගයකින් අබ මිටක් රැගෙන ඉන්න කියලා කිව්වා අපිට මතකයි. කිසා ගෝතමින්දෑ වස්තුවේ හරි ලස්සනට සඳහන් වෙනවා. ස්වකීය දරුවා උද්දු මාතක ශරීරයක් එක්ක. ඒ කියන්නේ ඉදිමිලා පිළිකුල් වෙච්ච ශරීරයක් එක්ක තමයි කිසා ගෝතමින්දයන් වහන්සේ පැමිණෙන්නේ. ඉතින් ඔබ කියන්නේ මේ රටට ලෝකෙට අනතුරු ඇගවීමක්ද නැත්නම් මේක සාමාන්‍ය වෙනවා කියන එකද? ඔව් මං කියන්නේ ඉතින් නොමල ගයක් හොයාගන්න නැහැනේ. ඒක සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. මං කිව්වේ භයානක තත්ත්වයන් ඇති වෙනවා. ආපහු මර්ධනය වෙනවා. ඒ වගේ තත්ත්වයන්. ඉතින් ඒ නිසා මේ රෝගයට තමන් විසින්ම තමන්ගේ ආරක්ෂාව සපයා ගන්න කියන එක මම එදා මෙදා තුර කිව්වා. ඇත්තටම මේ රෝගයට ඉතින් එන්නත් කරන්නේ දැන් බොහෝ පිරිසක් එන්නත් කරන්නේ ලබාගෙන තියෙනවා. නොගන පිරිස් ඉන්නවා. ඒ වගේම මේ රෝගේ හැදිච්ච අයට මම විශේෂයෙන්ම කියනවා දෙහිකොළ, පේරකොළ, කොළුඳුකොළ ඒ වගේ කරාබුණටි ටිකක් ඒ වගේ දාලා හොඳට වාෂ්පේ කියන්නේ මැටි මුට්ටියක තබලා වතුර දාලා ඒ කොළ තම්බලා ඒ වාෂ්පය රෙද්දකින් හොඳට මූණ වහලා විනාඩි 10ක් පමණ අල්ලන්න පෙනහැල්ලේ සෙම බැඳිලා තියෙන අයට ඒ ආකාරයෙන් උස්ම අල්ලගෙන ඒ උස්ම ටික රඳවගෙන ඒ උස්ම පහතට හෙලන්න අනිවාර්යයෙන්ම සුවපත් වෙච්ච අයටත් ඒ කියන්නේ COVID-19 රෝගයෙන් සුවපත් වෙලා සිටින අයටත් මේ ප්‍රතිකර්මය දවසට දෙපාරක් හෝ කරනවා නම් ඇත්තටම වෙනහැල්ලේ සෙම බැඳීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ගංගමෑණියනි දැන් මේ ඔබතුමිය මේ කියන කරුණු කාරණාත් එක්ක මට ප්‍රශ්න මැවෙනවා හිතේ. නමුත් හැම දෙයක්ම අහනවට වැඩිය මම තෝරා බේරා ගනිමින් ඔබෙන් අහසන්නම්. දැන් ඔබ විශ්වාස කරන විදියට මේ රෝගය එසේ නැත්නම් අපි කියනවා COVID-19 රෝගය උණ හෙම්බිරිස්සාව බවට පරිවර්තනය වෙනවා කියලා කිව්වා. එතකම අපි ඔබට මතකද? ඉතාමත් පැහැදිලිව අපි ජනතාවට ඉදිරිපත් කරා මතකද? ඇමරිකානු විශ්වවිද්‍යාලයක් හෝ ඇමරිකානු මේ වෛද්‍ය පර්යේෂණ ආයතනයක් විසින් යම් ආකාරයෙන් මිනිසාගේ ශරීරයේ කොවිඩ් වලට ඒ කියන්නේ ඒ කොවිඩ් හැඩ ගැහෙන්නට හැකියාව ලැබෙන ප්‍රතිදේහයන් නිර්මාණය වෙනවා කියලා. හැබැයි
විද්‍යාඥයන් වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නට කලින් තමයි ඔබතුමිය ප්‍රකාශ කළේ. ඔව් ඇත්තටම මේ රෝගාබාධ තත්ත්වය මුලින්ම පැතුරුණු අවස්ථාවේදීම තමයි මම මේ අනාවැකිය ප්‍රකාශ කළේ. මම හිතන්නේ වෛද්‍යවරු, විශේෂඥවරු, විද්‍යාඥයන් ඊට බොහොම වසරකට විතර වසරක විතර කාල සීමාවක් ගියාට පස්සේ තමයි ඕන් මේ ආකාරයෙන් ප්‍රකාශ කළේ. ඒ නිසා මම එදා දැකපු දේ අද සමාජගත වෙලා තියෙනවා, අද සැබෑ වෙලා තියෙනවා. ඒ තමයි සත්‍ය, නිවැරදි, පැහැදිලි අනාවැකි. ඒ නිසා තමයි මම හැමදාම හැම මොහොතෙම කියන්නේ මගේ අනාවැකි කොණ්ඩඤ්ඤ පරපුරේ අනාවැකි කියලා. ඇත්තටම කියනවා නම් ඉතාමත් පැහැදිලිවම ගංගා සුදර්ශනී මෑණියන් ඔබට මතක ඇති අපි පුනා ප්‍රකාශ කළා මෙන්න මේ කාරණා ටික. ඔබට මතක ඇති. නමුත් ඔබ කුහක නම්, ඔබ සැබවින්ම ඊර්ෂ්‍යා සහගත නම්, ඔබ ලාංකේය කෙනෙක් කියූ දෙයක් පිළිගන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. 2012 14 16 ඉතාමත් පැහැදිලිව ගංගා මෑණියන් ස්වකීය අන්තර්ජාලයේ ප්‍රකාශ කරා අනිවාර්යෙන්ම මේ වගේ වෛරස් නම කිව්වේ නැහැ. අපි බොරු කියන්න බෑ. ගංගා මෑණියෝ කිව්වේ නැති එක කිව්වේ නැහැ. නමුත් ඔබතුමිය ඉතාමත් පැහැදිලිව කිව්වා මේ වෛරස් තත්වයන් අනිවාර්යෙන්ම ලෝකයේ බොහෝ විනාශකාරී තත්ත්වයන් ඇති කරනවා කියලා. ඔව් ඇත්තටම සුනාමිය වැනි උවදුරක් එන්න කලින් සුනාමිය කියලා කිව්වේ නෑ. මුහුද ගොඩ ගැලුවා එක නාමයන් ඒකට මම හිතන්නේ වෙන රටවල් වලින් ඉදිරිපත් කරා. නමුත් සුනාමි කියන නමින් තමයි පස්සේ ඒක සමාජගත වුණේ. ඒ වගේ මේ රෝගය COVID-19 කොරෝනා රෝගය උනේ පැතිරුණාට පස්සේ. ඉතින් මම නමක් ගමක් කිව්වේ නෑ. මේ ආකාරයෙන් මුළු ලෝකයටම බලපාන විස බීජයක්, ඒ කියන්නේ පැතිරෙන රෝගයක් මුළු ලෝකයක්ම වෙලා ගන්න බොහෝ මනුස්ස ජීවිත ලෝකයට අහිමි වෙනවා කියලා. ඒ වගේ මම පැවසුවා ගිය වසරේ 10000කට අධික පිරිසක් ගිය වසරට සාපේක්ෂව මිය යනවා කියලා. ඇත්තටම මම හිතන්නේ එතකොට මරණ ප්‍රතිශතය 100%ක්වත් තිබ්බේ නැහැ. දැන් ඒ වසරේ මම ප්‍රකාශ කළා 10000කට වැඩි පිරිසක් මේ COVID-19 රෝගයෙන් මිය පරලොව යනවා කියලා. සමයන් ගංගමෙනි මට මතකයි ඔබතුමිය එක්ක ඒ වැඩසටහන කළේ මේ රාවණ ක්‍රියේෂන් ඒ වැඩසටහන කරනකොට 10000ක් කියලා කිව්වම මම හිතින් කිව්වා මේක මාර විකාරයක්, මේක මෙහෙම වෙන්න විදියක් නැහැ. සමහරවිට ගංගමෑණියන්ට වැරදුනාද දන්නෙත් නැහැ කියලා මේ ගණන් මිමි මම ඇහුවා මතකද ඔබතුමියට මේ කියන්නේ 10000ක් වගේ කියලා කිව්වම නෑ 10000ක් වගේ නෙමෙයි ඊට වැඩිය මැරෙනවා කියලා කිව්වා. පස්සේ වැඩසටහනිනුත් පස්සේ මම ඇහුවා ගංගමෑණිය මේ කාරණාව කිව්වේ වගකීම් සහගතවද? එතකොට අපේ 10000ක් තියා මේ 1000 2000ක්වත් මැරෙන්න මේ එහෙම තිබ්බේ නෑ නේද ගංගමෑණියනේ? ඔව් ඒ කාලේදී මම හිතන්නේ 900 ගාණක් වගේ තමයි ඒ මරණ සංඛ්‍යාව තිබ්බේ. ඉතින් මං ඒ වසරට සාපේක්ෂව මං කිව්වා 10000කට වැඩි පිරිසක් මිය පරලොව යනවා කියලා. දැන් අපි ගංගමෑණිගෙන් අහන මෙන්න මේ විදිහට මේ වගේ ප්‍රශ්නයක් අහන එක සදාචාර සම්පන්නද කියන එක මට ගැටලුවක් තියෙනවා. නමුත් සැර බාර කරලා ඇහුවොත් මේ උවදුර නිසා අපේ රටට ජීවිත කොපමණ ප්‍රමාණයක් අහිමි වෙයි කියලාද ගංගමෑණියෝ හිතන්නේ? ඔව් මේ වසර බලනකොට ගිය වසරට වැඩි පිරිසක් මේ වසරේ COVID-19 රෝගයෙන් අහිමි වීමට නියමිතව තිබෙනවා. ඉතින් මම ඒක සංඛ්‍යා වශයෙන් මේ මොහොතේ කියන්න කැමති වෙන්නේ බොහෝ ජනතාව බියටපත් වෙන නිසා. ඒ නිසා සියලු දෙනා තමන්ගේ ප්‍රවේශමෙන් ඉන්න විශේෂයෙන්ම රෝගාබාධ තත්ත්වයන් තිබෙන්නා වූ රෝගයන් වලට ප්‍රතිකාර ලබන්නා වූ සියලු දෙනා තමන්ගේ ප්‍රවේශම තමන් විසින්ම ලැබගත යුතුයි, ලබාගත යුතුයි. ඒ වගේම තමන්ගේ ආරක්ෂාව තමන් සතු වෙන්න ඕන. විශේෂයෙන් රෝගාබාධ තියෙන අය සෙනග ගැවසෙන ස්ථානවලට යෑමෙන් වළකින්න ඕනේ. ඒ වගේම මම කියපු විදිහට ඒ වාෂ්පයන් දීමෙන් තමන්ගේ තිබෙන්නා වූ ඒ විස බීජනාශකයන් තමන්ගේ ශරීරයට ඇතිවෙන්නා වූ ඒ විස ශරීරගත නොවන ආකාරයෙන් කටයුතු කාරණා කරගත යුතු වෙනවා. විශේෂයෙන්ම වැඩිමහල් අය ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් වැළකෙන්න ඕනේ මේ කාල හෝරාවේදී. ගංගමෑණියෝ අන්තර්ජාලයේ සඳහන් කරලා තිබ්බා තාමත් මුල්ම අවධියේ මම හිතන්නේ 2020 වගේ වර්ෂයේදී මට මතක විදිහට මේ කොරෝනා රැල්ල නවතින්නේ නැහැ. COVID-19 නවතින්නේ නැහැ. රැලි වලින් ගත්ත ඒ කියන්නේ ප්‍රභේද කියලා හිතමුකෝ. මම මුහුදු රැල්ලට තමයි සම කරේ. මුහුදු රැල්ලට සම කරේ
මෙවන් ආකාරයෙන් දැන් මේ 4 වෙනි 5 වෙනි රැල්ල ඇවිල්ලා තියෙන මේ දැන් ඔමික්‍රෝන් වලත් ප්‍රභේදයක් ඇවිල්ලා තියෙන මේ වගේ රැලි ප්‍රභේද අපි කියන්නේ ඔබතුමියගේ නමින් කියන රැලි. ඔව් මුහුදු රැල්ලට ඒ කියන්නේ මුහුදු රැල්ල ඒ ආපහු ගසාගෙන ගියත් නැවත රැලි පිට එනවා. අන්න ඒ වගේ තත්වයන් තමයි මේ COVID-19 රෝගය 2019 ලෝකයට විශ්වයෙන් තිලින කරපු යම්කිසි අසුබදායක තත්වයක් විදිහට තමයි මම ඒක දකින්නේ. ඒ නිසා තමයි මම නිතරම කියන්නේ තමන්ගේ ගුණ ධර්මයන් වඩව ගන්න කියලා. ඇත්තටම අපේ පෙර අකුසල් කර්ම අපි දුරු කරගන්න ඕනේ. අපේ පෙර සංසාරයේ බොහෝම අකුසල් කරපු අයත් මේ රෝගාබාධ වලට ගොදුරු වෙනවා. ඒ වගේම මේ ආත්ම භාවයේදීත් යම්කිසි අකුසල් කර්ම කරන අය ඒ රෝගාබාධ වලට නොඑක ආකාර කරදර බාධක සිත්ඇවුල් කලකිරීම කොච්චර සැප සම්පත් වින්දත් තමන්ගේ හදවතට එකඟව ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා අපේ මේ අහෝසි ඒ කියන්නේ අපි කර්මයන් අහෝසි කරගන්න අපි අදහන්නා වූ ආගම ධර්මයට ආගම දහමට මුල් තැන දීලා අපේ පංචශීලයෙන් යුතුව පස්පවින් තොරව ජීවත් වෙන්න කියන එක තමයි මම හැමදාම කිව්වේ සියලු දෙනාටම. ඉතින් එක් අධියරක් විදියට තමයි මම 12 මහේ පිරිත වසරක් නිම වෙලා නැවතත් 2022 වසරෙත් පවත්වාගෙන යන්නේ. ඔය විශේෂයෙන්ම මට තවත් කාරණයක් මතක් කර යුතුම වෙනවා. මම එක්ක මේ ලෙඩ රෝගය ගැන මූලික අවස්ථාවේදී මම කියන්නේ 2020 මුල් භාගයේදී කතා කරන අවස්ථාවේදී 2021 මුල් අවදී කතා කරන අවස්ථාවේදී එතකොට තිබ්බේ දෙවනි රැල්ල පමණයි. ඒ කාලේදී මං කිව්වා නෑ රැලි දෙක නෙවෙයි මට දැනට රැලි 12ක් වෙන්න උන් කරනවා 12ට වැඩිය මිසක් අඩු වෙන්නේ නෑ කියලා. ඉතින් මං අදත් කියන්නේ මට පෙනෙන දේ තමයි ඒ පෙනෙන දේ ශක්තියයි නිවැරදි පැහැදිලි. ඒ නිසා සත්‍ය වූ නිවැරදි වූ පැහැදිලි වූ අනාවැකි තමයි මම ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මම කියන දේ පිළිගන්නවා නම් ඇත්තටම ඒ අනුව කටයුතු කාරණා කරනවා නම් බොහෝ පිරිසකට මේ තියෙනා වූ කරදරකාරී තත්වයන් අවම කරගන්න පුළුවන්කම තමන්ට තියෙනවා. ඔව් ඇත්තටම අපි කතා කරමින් පවතින වර්තමාන රටේ තත්වය කොවිඩ් රැල්ල මේ වගේ කරුණු කාරණා ගංගා සුදර්ශනී මෑණියන් විසින් ප්‍රකාශ කරපේ අනාවැකි ඉතාමත්ම නිවැරදි. දැන් අපිට බය නැතුව කියන්න පුළුවන් 2012 ඉඳන් ගංගමෑණි පැවසුවේ කරුණු කාරණා ගැන කතා කරනකොට ලෝකේ කිසිවෙක් ඒ විදිහට අනාවැකි පළ කරලා තිබෙන්නේ නැහැ මේ වෛරස් තත්වයන් සම්බන්ධයෙන් විවිධ අය කියනවා. නමුත් සමහර අනාවැකි ප්‍රකාශ කරන අය කියනවා අලුත් ප්‍රභේද එනවා කලින් ප්‍රභේද වලට බලගතුයි මෙහෙමයි කියලා. දැන් ඕකට අමුතුවෙන් අනාවැකි පළ කරන්න දෙයක් නැහැ නේද ගංගමෑණියනි? ඔව් දැන් මම මේ විදිහට අනාවැකි පළ කරලා තියෙනවා කමක් නැහැ. ඉතින් පළ කරන අය ඉතින් ඔය කොටස් අහුලගෙන පළ කරන අය ඉන්නවනේ. ඉතින් ඒක නිසා යාළගේ තමන්ගේ පෞද්ගලික වාසිය සඳහා බොහෝම ජනී ජනතාව බය කරන ආකාරයෙන් අනාවැකි ප්‍රකාශ කරනවා. ඉතින් මම බය කිරීමක් කරන එක නෙමෙයි මම කියන්නේ දකින දේ. එයින් අපිට වැළැක්වෙන්න පුළුවන්කම තියෙන බව මම හැම අවස්ථාවකම තියෙනවා. බැරි ඒවත් තියෙනවා. ඒ කියන්නේ අපේ තියෙන පෙර භව කර්ම තියෙනවා නම් ඒක අකුසල් කර්මෙ දරුණු නම් ඒ සුවපත් කරගන්නවත් එයින් වැළකෙන්නවත් කිසිවෙකුට බෑ. ඉතින් ඒ වගේම අපිට පුළුවන් අවම කරගන්න පුළුවන් දේ අපි අවම කරගනිමු. විශේෂයෙන්ම ජනී ජනතාව දැඩි බියකටපත් කිරීමෙන් අපි වැළකී ඉන්න එක තමයි හොඳම. සමාජයේ කතිකාවක් ඇති වෙලා තියෙන මේ අනාවැකි පළ කරන මිනිස්සු මේ මොන බොරුවක්ද කියන්නේ? රුපියල් 7 හම්බ කරගන්න තමයි මේ අනාවැකි කියන්නේ. අඩු ගානේ බණක් භාවනාවක් කරන්න පුළුවන්ද? බණක් භාවනාවක් කරලාද? අඩුම ගානේ මේ වගේ දේවල් මේ හිතුමතේ කියන එක කොච්චර වැරද? මේ යගේ දිගටම මේ සමාජ මාධ්‍ය ජාලයේ පවා මේ පහර ගැසීම් සිද්ධ වෙනවා. ගංගමෑණියනි ඔබතුමිය ඒ කුලකයට දයිති වෙන්නේ. ඒක නම් ඉතින් ඒක මං කියලා වැඩක් නෑ. මේ බුද්ධිමත් ප්‍රඥාවන්තයින් මේ වැඩසටහන් බලනවා නම් එයාලා ඕනේ තෝරා බේරා ගන්න මේ සත්‍ය කොහෙද අසත්‍ය කොහෙද මේකේ ගන්න තියෙන හරේ මොකද්ද කියන එක මං ගැන කියලා මට ලකුණු දාගන්න සිරිතක් එදා මෙදා තුර මගෙන් නැහැ. ඒ නිසා මං පවසන අනාවැකි
අහන්නාව මේ වැඩසටහන් බලන්නව ප්‍රඥාවන්තයින් ඉන්නවා නම් අනිත් වැඩසටහන් එක සංසන්දනය කරලා ඇත්ත තේරා ගන්න ඕනේ. විශේෂයෙන්ම කෙනෙකුට දැන් මම බලලා තියෙනවා බොහොම ඒ කියන්නේ අන්තර්ජාලයේ විශ්වීය ශක්තිය උපදවා ගන්න ක්‍රමවේද බොහොමයක් තියෙනවා. ඇත්තටම විශ්වීය ශක්තිය පෙර ආත්මයේ ඉඳන් එන ශක්තියක් එක්ක මුසු වෙලා තමන් ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් යුතුව ඒ බණ භාවනාවක් කරලා උපදවා ගන්න ශක්තියක්. ඒක බණ භාවනාවේ යොමු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. තමන්ගේ දවසේ පැයක් හෝ පැය භාගයක් අඩු වශයෙන් තමන් ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් යම් භාවනාවක නියැලෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ පැවැත්ම යහපත් වෙන්න ඕනේ. අනුන්ට ඉරිසියා කරමින් වෛර කරමින් අනුන්ගේ වැරදි කියමින් වැරදි හොයමින් අඩුපාඩු හොයමින් තමන් බොහෝමයක් වැරදි කරමින් තමන් නිවැරදියයි කියා හිතාගෙන බණ භාවනා කරනවා නම් ඒවෙන් වැඩක් වෙන්නේ සුගතියක් වෙන්නේ යහපතක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් අපි දැකලා දෙනවා විශ්ව ශක්තිය පැය දෙකෙන් විශ්ව ශක්තිය ඔබටම ලබා ගන්න පුළුවන්. විශ්ව ශක්තිය මෙන්න මෙහෙමයි කියනම් YouTube වල තියෙනවා ගංගා මෑණියනේ විශ්ව ශක්තිය ලබා ගන්න විදි පාඨමාලා පන්ති කැමති නැද්ද හොඳ පන්තියක් දාන්න විශ්ව ශක්තිය සම්බන්ධයෙන්? විශ්ව ශක්තියේ ඇත්තටම පන්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විශ්වයේ ශක්තිය ලබා ගන්න පුළුවන් තමන්ටම පමණයි. ඒ නිසා ඒකට අමතර පන්ති වලට ගියොත් තමන්ගේ තියෙන දැනුම විකෘති වෙලා තමන් 아무තු මානසික ලෝකයක් කරා ගෙනihin අදිමානයකින් යුතුව තමන් කටයුතු කරන තත්වයටපත් වෙමින් තමන්ට තමන් අහිමි වෙන තත්වයක් තමයි එහෙම වුණොත් සිදුවන්නේ. ඒ නිසා මට එහෙම අවඩක් මේ සමාජයට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විශ්වශක්තිය තමන් තුළින්ම තමන්ගේම අවබෝධයෙන්ම තමන්ගේම යහපත් පැවැතුම් තුළින් සහ තමන්ගේම බණ භාවනාවක් ඉගෙනගෙන තමන් කරන්නා වූ තමන් රකින්නා වූ සීලයක් ගැන සිහිපත් කරමින් ඒ සීලය ප්‍රගුණ කරමින් මේ ගහේ කොළේ ආශිර්වාදය ගන්න මේ ගහක් යටට ගිහිල්ලා නිදහසේ බණක් භාවනාවක් කරගමින් ඒ ගහෙන් ලැබුණු සෙවන ගැන හිතලා ඒට ආශිර්වාදයක් කරගන්න ඒට පින්පෙත් දෙන්න ඇත්තටම විශ්වීය ශක්තිය නොදැනුවත්ම ඔබ කරා පැමිණෙනවා ඒ වගේ කටයුතු කාරණා කළොත්. ඔව් ඇත්තටම දැන් විශ්ව ශක්තිය මේ වගේ දේවල් කොහොමද ලබාගන්නේ විවිධ වූ කරුණු කාරණා ගැන අපි කතා බහ කරනකොට ගංගා මෑණි 2022 ජනවාරි මාසයේ මුල් සතියේ යම්කිසි ප්‍රකාශයක් කරා නිකන් රට නගන දැයේ ප්‍රතිපත්තිය වගේ තමයි අපි නම් දැක්කේ ගොඩක් අය කිව්ව ගංගා මෑණි අනාවැකි නෙමෙයි එදා කිව්වේ මේ රට හදන විදිය කියලා. දැන් ගංගා මෑණියනේ ඔබ කිව්වා වගේම දැන් අපේ රට තල්ලු වෙලා යනව නේද සූර්ය බල ශක්තියට මේ මොකද දැන් ජලාශවල ජලය හිඳෙනවා මේ ප්‍රශ්න නිසා බලාගාර විනාශ වෙනවා ඒක විනාශ වෙනවා කියන්නේ මේ විදුලි ජනන යන්ත්‍ර කැඩෙනවා බිඳෙනවා දැන් මාර වැඩන්නේ දැන් ගංගා මෑණිය කියපු ඒවා නේද මේ රජය තල්ලු වෙගෙන යන්නේ. ඔව් ඇත්තටම මං කියපුවට රජයට වැඩිය විශ්වය තමයි තල්ලු වෙගෙන යන්නේ. මොකද විශේෂයෙන්ම මම යමක් ප්‍රකාශ කළොත් එය විශ්වීය ගත වෙනවා. ඒ තමයි මගේ පෙරපින් බල මහිමය. මම ඒක බය නැතුව කියනවා. මන් දෙයක් ප්‍රකාශ කළොත් ඒ දේ විශ්වයට යන විශ්වය ආරක්ෂා කරන්නව යහපත් බලවේග ඒව ක්‍රියාත්මක කරනවා. ඒව ක්‍රියාත්මක කරන්නේ රටේ ප්‍රධානියා මාර්ගයෙන් ඒවට අදාළ ඇමතිවරු මාර්ගයෙන් මේ තිබෙනා විදුලි බල ශක්තිය. ඒ කියන්නේ මම කිව්වා සූර්ය ශක්තිය ලබා ගන්නම ඕනේ. මේ ශක්තිය ලබා ගන්න නිරන්තරයෙන්ම පහසුවෙන්ම පුළුවන් රටක් තමයි මේ ශ්‍රී ලංකාදීපය කියලා. ඉතින් ඒ කටයුතු කාරණා මේ 2022 වර්ෂය ඒ සඳහා මේ 2022 වර්ෂය ඒ සඳහා සුදුසුම වර්ෂයක් විදියට මං දකිනවා. ඒ නිසා මං හිතනවා ඉදිරියේදී කටයුතු කාරණා සියල්ලම පැවසූ කටයුතු කාරණා සියල්ලම සාර්ථකාන්දමින් ඉදිරියේදී විශ්වීය ආශිර්වාදය මත රටේ සිටිනා පාලකයින්ගේ අනුදැනීම මත ක්‍රියාත්මක වෙනවා කියන එක මම දන්නවා. ඒත් එක්කම මට මතකයි ඔබතුමී කියනවා බෙහෙත් ඖෂධය ඒත් එක්කම කාබනික පොහොර ක්‍රමය ජනාධිපතිතුමාට අතාරින්න මෙපා කියනවා ගංගා සුදර්ශනී මෑණියෝ. හැබැයි ඔබතුමී ඒත් එක්කම කියනවා ජනාධිපතිතුමා මොන ආශිර්වාදය ගත්තත් මට අදාළ නැහැ. මම කියන්නේ මේ දේ වෙන්න ඕනේ කියන කාරණාව.
ඔව් ඇත්තටම බොහොම පිරිසක් අහනවනේ ඇයි ගංගා මෑණියෝ ළඟට නෙමෙයි ජනාධිපති වෙන්නේ වෙන මෑණියෝ ළඟට කියලා වෙන මෑණි කෙනෙක් ළඟට කියලා ඇත්තටම මේ ලංකාවේ ඉන්න ඕන මෑණි කෙනෙක් ළඟට ගියාට කරාට කමක් නැහැ මට ඕනේ මේ රට ජාතිය නගවන්න මොකද මට එතුමාලගෙන් ගන්න දෙයක් නැහැ එතුමාලට මං කියන මේ දේ ආශිර්වාදයක් විදියට පිළිගත්තොත් විශ්වීය ආශිර්වාදයක් විදියට යම් කිසි කටයුත්තක් කාරණා මේ රට ජාතියට අපගේ මනුස්ස ජීවිතයට මේ ලක්දෙරණට සුබවාදී දේවල් තමයි මං කියන්නේ. ඒ නිසා මේ බෙහෙත් ඖෂධාගාර ඒ කියන්නේ පෙර ආත්ම භාවයන්හි රාවණ පරපුරේදී බෙහෙත් ඖෂධ මේ රටින් නැව් පිටින් අරපු රටක් තමයි මේ ශ්‍රී ලංකාදීපය. ඒ වගේම භවභෝගාතින් අපිට මොනවයින් අඩුපාඩු ඇත්තටම මොන ඕනෑම දෙයක් වගා කරන්න පුළුවන් හොඳ පොළොවක් අපිට තියෙන්නේ. ඉතින් ඒ පොළවේ පස අඳුනාගෙන පසට උජිත ආකාරයෙන් ඒ ආකාරයෙන් කටයුතු කරනා කරොත් ඇත්තටම කුෂිකාර්මී ආතින් මේ රට විතර දියුණු රටක් ලෝකේ කොහෙවත් නැහැ කියන එක මට කියන්න පුළුවන්කම තියෙනවා. කාබනික පොහොර ඒ කටයුත්ත කාරණාව ආදාරම් හෙට සාර්ථක කරගන්න බෑ. අවුරුදු 5ක් විතර ඒ විදියට විශ්වවිද්‍යාල දාලා පස පරීක්ෂා කරලා ඒ ආකාරයෙන් කටයුතු කාරණා කරොත් ඉදිරි පරපුරට ණයක් නැතුව බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ශ්‍රී ලංකාදීපයක් තමයි ඉදිරියේදී ඇති වෙන්නේ කියන එක මම බය නැතුවද කියනවා. ඒකට දියසේන කෙනෙක්වත් දියසෙන් උපතක්වත් සිදු වෙනකම් බලන් ඉඳ අවශ්‍ය නැහැ. මේ තමයි ඒ කාල හෝරාව. ඔය හිතන දියසේනලා ඇවිල්ලා මේ රට බාර අරගෙන මේ ආකාරයෙන් කටයුතු කරන්නේ. ඒ නිසා මං කැමතියි මේ ආකාරයෙන් කටයුතු කරනවා කරනවා නම් ඉදිරියේ සියලු දෙනාට යහපතක්. මේ මගේ මඩි තර කරගන්න කියන කතා නෙමෙයි. මම මේ රට ජාතියට එදත් ආදරෙයි අදත් ආදරෙයි හෙටත් ආදරෙයි. ඒක තමයි ඇත්ත කතාව. රටේ කතිකාවක් තියෙනවා එන ආයෝජන නවතිනවා. අපේ ඇතැම් දේශපාලඥයින් හෝ වේවා ඇතැම් නිලධාරීන් හෝ වේවා කොමිස් කුට්ටි පිටින් ඉල්ලනවා. වැඩේ කරන්න යන්න කලින් කොමිස් දෙන්න වෙනවලු. ඔය වගේ රටේ කතාවක් වෙන මිනිස්සු කතා වෙනවා. කොමිෂන් නිසා තමයි මේ කමිෂන් ගන්න නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ඒක රටේ කතාවක් නෙමෙයි ඇත්ත කතාවක් ඒක. ඒක බොරු කතාවක් නෙමෙයි මටත් පෙන්눔 කරනවා එහෙම කතා. ඉතින් ඒක නිසා රටේ ඉන්න පාලකයන්ගේ මඩිතර කර ගැනීම නෙමෙයි මේ අසරණ දුගී ජනී ජනතාව ගැන හිතලා ජනතාව වෙනුවෙන් සේවය කරනවා නම් ඉතාමත්ම හොඳයි. මොකද ජනාධිපතිතුමා වටේ ඉන්න සමහර පිරිස් ඉන්නවා. එතුමාගේ යෝජනා තීරණ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න නොදෙන. ඒ නිසා බුද්ධිමත්ව කටයුතු කරලා තමන්ට ඒ කියන්නේ තැනේ හැටියට ඇනේ ගහන්න වගේ තමන්ට සුදුසු ඒ වෘත්තියට සුදුසු ඒ ආකාරයෙන් ඒ ඇමති දූරයට සුදුසු කෙනෙක් තමයි පත් කරන්න ඕනි. ඔව් ඉතින් ඇමති දූරයන් ගැන කතා බහ කරනකොට ඒ කාලේ අපි කෝල්බ්‍රුක් මැනින් නැකල මාණ්ඩු ක්‍රම ගැන කතා කරනකොට ගංගමෑණියනේ අනුරාධපුරට ඇවිල්ලා අපේ විද්වතුන් ටික එකම තැන ඉඳගෙන එකම ස්ථානයේ ලැබුම්හලේ ඉඳගෙන කතා බහ කරලා තමයිලු කොළඹට එන්නේ. මොකද අපිට මේ සර්වජන ඡන්ද බලය ලැබෙන්න කලින් යම්කිසි ජන නියෝජනයක් දුන්නා විදේශකයන් විසින්. ඒ මිනිස්සු අපි අතින් කයිට් කරගෙන අතින් වියදම් කරගෙන ඇවිල්ලා තමයි බොහෝ දේවල් බොහෝ කැපකිරීම කරේ. ඉතින් වර්තමානයේ ගැන කතා කරනකොට සමහර අයට ගංගමෑණියනේ ගමට යන්න බැහැලු V8 එකක් නැතුව. හොඳ වාහනයක් නැතුව කොහොමද ඡන්දය කරන්න කියලා අහන අය අපේ රටේ ඉන්නවා. ඒ කියන්නේ වාහන නැත්තම් ඇමතිවරුන්ට යන්න බෑ. ඔන්න ඕක තමයි ඇත්ත කතාව. മന്ത്രിවරුන්ට යන්න බෑ. ඉතින් කොහොම නමුත් ගංගමෑණියන් කියන කරුණු කාරණාවල දැවැන්ත සත්‍යයක් තියෙනවා. එසේනම් ගංගමෑණියනි අපි වැඩසටහන අදට නිමා කරමු. අපි බොහෝ දේවල් ගැන කතා බහ කරා. වැඩසටහන නිමා කරන්න කලින් ඔබතුමීට යම් දෙයක් තවත් කියන්න තියෙනවද? විශ්වීය ආශිර්වාදයෙන් මාසයක් ඒ වගේම පෙබරවාරි මාසෙත් අද 12 වෙනි දින මේ වැඩසටහන පටිගත කරන්නේ 4 වෙනි දින සිට 11 වෙනි දින දක්වාම කටයුතු කරන ඉතාමත්ම සාර්ථකව මං හිතන්නේ කෙරුණා. ඒ ආකාරයෙන් බයක් වෙන්න දෙයක් සිද්ධ වුණේ නැහැ. ඉතින් දැන් මාස 12න් මාසයක් දින 12ක් ගෙවිලා තියෙනවා. එතකොට පෙබරවාරි මාසෙත් ඉඳගෙන තව මාස 10ක් ඉදිරියට තියෙනවා. අපි බලමු මේ මාස 10 අපි ගත කරන්නේ කොහොමද කියලා. මේ COVID-19 රෝගය නම් විටින් විට
උස් පහත් වෙමින් පවතිනවා. මරණ සංඛ්‍යාව ගිය වසරට වැඩි වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ගින්නෙන් වෙන පීඩාවන්, වතුරෙන් වෙන පීඩාවන් ඒව සාමාන්‍ය අනාවැකි බවට දැන් හැමදෙනාම ප්‍රකාශ කරන අනාවැකි ඒක සමාජයේ පේන අනාවැකි වුණ හිම්පිරිස්සා වගේ තමයි ඒකත්. සමානයි. නමුත් ඔබතුමී ඉතාමත් පැහැදිලිව කිව්වා ගින්නෙන් වෙන විපත් තේජෝ ධාතුවේ වර්ධනය නවතින්නේ නැහැ කියලා. ඉතින් ඒක සාමාන්‍ය අනාවැකියක් වෙන්නේ ඔබතුමී ඔක කලින්ම කියලා තියෙන එක. ඔව් ඇත්තටම ඒකෙදී ඒ බාධ ශක්තියෙන් මුල් කරගෙන වෙන දේවල් විදුලි කාන්දු වීමෙන්, විදුලි සැර වැඩිවීමෙන්, ගෑස් පිපිරීමෙන්, ගිනි ගැනීමෙන්, කර්මාන්ත ශාලා ගිනි ගැනීමෙන්, ඒ වගේ තමන් විහිං තමන් ගිනි ගැනීමෙන්, ගීදෝල් පිළිස්සීමෙන් ගින්නෙන් ඇතිවෙන්නා වූ ලැබු ගිනි වලින් ඇතිවෙන්නා විපත්දායක තත්ත්වයන් අඩු නැහැ. ඒවත් විටින් විට පවතිනවා. ඒ වගේම දියේ ගිලීම් ජලයෙන් වෙන විපත් මේ වසරේ නම් ඉතාමත්ම වැඩි බව මට පෙන්눔 කරනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔය දුවා දරුවන් එක්ක විනෝද ගමන් ගිහිල්ලා ඒ ආකාරයෙන්ම ස්නානය කරන්න යන තැන්වලදී ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. ජලයෙන් වෙන විපත්දායක තත්ත්වයන් අනතුරු කීපයක් ඒ වගේම ඉදිරියේදී සිදු වෙන්න තියෙනවා. ගිනි ගැනීම් වලින් ඒ වගේ තත්ත්වයන් අපි සියලු දේ අවම කරගන්න අපි අදිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරනා කරමු. ඔව් එසේනම් ගංගා සුදර්ශනී මෑණියන් පැවසූ පරිදි ඒ අනාවැකීන් තුල ඇය අදිෂ්ඨාන කරන්නේ අවම කර ගැනීමට. එසේනම් අද දවසේදී රාවණ ක්‍රියේෂන් පටිගත කිරීමේ මැදිරියට පැමිණි ගංගා සුදර්ශනී මෑණියනි ඔබතුමීට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපිත් සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි. රාවණ ක්‍රියේෂන් සමග රැඳී සිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අපිත් එක්ක යහපත් දේ බෙදා ගන්න ඉන්න. අපි බොරු පුහු ආටෝප ගැන අනුන්ගේ දේවල් ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි බොහොම හිමින් ගමනක් යන්නේ රාවණ ක්‍රියේෂන්. එසේනම් ඔබතුමීට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලුම දෙනාට රටවාසී ලෝකවාසී සියලු දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.